ආයිබුවන් පුතේ. අද 11 ශ්‍රේණියේ විද්‍යාව 4 වෙනි පාඩම 4 වන ඒකකය තරංග සහ ඒවායේ යෙදීම. මේ පාඩම පුතාලා එක්ක මම බලාපොරොත්තු වෙනවා කොටස් කීපයකින් සාකච්ඡා කරන්න. මොකද මේක තරමක් දිග කොටස් කීපයක්ම අපි පැහැදිලි කරගත යුතු ස්ථාන කීපයක්ම තියෙන පාඩමක්. මොහොතකට පරිසරයකට පුතාගේ දෙසවන් යොමු කරන්නකෝ. ඔව් මේ මොහොතේ වුණත් මොනතරම් ශබ්ද ඔබට ඇහෙනවද? ඔය බලන්නකෝ පුතේ. මෙන්න මේ ශබ්දේ. කාගේද මේ ශබ්දේ? මෙන්න මේ වගේ ශබ්ද තරංග, එතකොට ආලෝක තරංග පුතා අහලා ඇති. ජල තරංග මුලින්ම අද කතා කරලා බලමු මොනවද මේ තරංග? ඔන්න ඔය ටික හොඳට තේරුම් ගත්තොත් මේ පාඩම ගැටලුවක් වෙන එකක් නෑ පුතේ. පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. අපි උත්සාහ කරමු. මම පුතාලා එක්ක මේ උපකරණ විද්‍යාගාර උපකරණ රාශියක් මේ ස්ථානයේ සූදානම් කරලා තියෙනවා. මම පුතාලා එක්ක මේ උපකරණ එකින් එක විස්තර කරමින් මේ පාඩමට ඔබව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පුතේ. මම මුලින්ම ඔබත් එක්ක ඔබ දන්න දැකලා තියෙන පුංචි ක්‍රියාකාරකමකින් ආරම්භ කරන්න. මේ තියෙන්නේ මේ උපකරණය අපි හඳුන්වනවා පුතේ රැලිති ටැංකිය නමින්. රැලිති ටැංකියට මේ ස්ථානයේ ඔබට පේනවා මේ ටැංකියට අපි ජලය ස්වල්පයක් ඇතුළු කර තිබෙන්නේ. නිසල ජල පෘෂ්ඨයකට ජල බිඳුව බැගින් වැටෙන්නට හැරියොත් අපිට මොන වගේ දර්ශනයක් දකින්න ලැබෙවිද? බලමු අපි. මම මේ ජලයට ජල පෘෂ්ඨයට ඒ නිසල ජල පෘෂ්ඨයක්නේ මා ජල බිඳුව බැගින් එහි මැද හරියට අතහරිනවා. බලන්නකො මොකද වෙන්නේ කියලා. පුතාට පෙනෙයි. අන්න පුතේ ජල පෘෂ්ඨයේ පුංචි කැළඹීමක්. පුතාට පේනව නේද? මෙන්න මේ විදිහ කැළඹීමක්. අපි කොහොමද විද්‍යාව පාඩමේ පුතාට හඳුන්වලා දෙන්නේ? මේ බලන්නකො පුතේ. මම ඉදිරිපත් කරලා තිනවා පුතාට පුංචි සටහනක්. ලස්සන නමක්. ඔයා අහලා තියෙන නමක්. මොනවද? රැලිති. නිසල ජලයට ගල් කැටයක්, ජලය බිඳුවක් වැටුනොත් අන්න පෘෂ්ඨය කැළඹීමෙන් අර පුංචි රැලිති ඇති වෙනවා. මෙම රැලිති ජල බිඳ වැටුණු තැන සිට ඒක කේන්ද්‍රික වෘත ලෙසින් ඈතට පැතිරෙයි. ඔය පුතා දැන් අර ක්‍රියාකාරකමේදී ඉස්සෙල්ලා දැක්කේ ඔන්න ඔය කියන රැලිති. එහෙම නේද පුතේ? ඔය බලන්න තව දර්ශනයක් මම ඉදිරිපත් කරනවා. පුතා දැකලා ඇති සමහර විට ගඟක පොකුණක ඔන්න ඔය වගේ නැගෙන රැලිති. මේ රැලිති අපි විද්‍යාව තුළ හඳුන්වනවා ඔයාගේ පාඩමේ නමින්. මොකක්ද ඒ නම? තරංග. ඔය බලන්නකො පුතේ. මාධ්‍යයක හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක්, රැලිති නැගීමක් තරංගයක් ලෙස අපි හඳුන්වනවා. තරංගයක් යනු එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් කරන කැළඹීමක්. එහෙමනම් පුතාට පේනවා මේ තරංග එක් තැනක සිට තව තැනකට යන බව කියනවා. අපි ඉදිරියට කතා කරගෙන යමු. මාධ්‍යයක තරංගයක් ඇති වෙනකොට ඒ මාධ්‍යයේ අංශුත් තරංගය එක්ක යනවද කියන එක අපි කතා කරලා බලමු ඉදිරියට. හොඳයි පුතේ. මේ තරංග පිළිබඳ කතාවට එනකොට අපි එක පැත්තක් වෙන් කරගන්නවා යාන්ත්‍රික තරංග කියලා. ආයෙ තියෙනවා තරංග වර්ගයක් විද්‍යුත් චුම්බක තරංග කියලා. බලමුද අපි යාන්ත්‍රික තරංග පිළිබඳව මුලින්ම. පුතේ මොකක්ද ඇත්තටම යාන්ත්‍රික තරංගයක් කියන්නේ? යාන්ත්‍රික තරංගයක් වෙන්න නම්
මාධ්‍යයක අංශු සහභාගීත්වයක් තියෙන්න ඕන. ඔය බලන්නකො සටහන. යම් කිසි මාධ්‍යයක් මොනවද මාධ්‍ය අපි දන්න? ඝන මාධ්‍ය තියෙනවා පුතේ, ද්‍රව තියෙනවා, වායු තියෙනවා. මේ මාධ්‍ය වල තියෙනවා අංශු. අන්න අංශු වල සහභාගීත්වයක් ඇතිවනම් අර අපි කලින් කතා කරපු කැළඹීම ඇති උනේ, රැලිති නැගුනේ, අන්න එය යාන්ත්‍රික තරංගයක්. එබනම් පුතාට දැම්මම තේරුම් ගන්න පුළුවන් වෙයි අර මම කිව්වනේ පුතේ තව තරංග වර්ගයක් විද්‍යුත් චුම්බක කියලා. ඒ මොනවද කියලා පොඩ්ඩක් මේ සටහනත් එක්ක බැලුවොත් පුතාට තේරුම් ගන්නත් හිතා ගන්නත් පුළුවන් වෙයි. කොහොම නමුත් ඔබේ සිතවිල්ල හරිද කියලා තව පොඩ්ඩකින් බලමු. මේ තියෙන්නේ යාන්ත්‍රික තරංග. යම්කිසි මාධ්‍යයක ඝන, ද්‍රව, වායු අංශු වල සහභාගීත්වය ඇතිව සිදු වෙනවා නම් එය පුතේ යාන්ත්‍රික තරංගයක්. එහෙමනම් අපි දැකපු අර රැලිති ටැංකියේ ජල පෘෂ්ඨයේ රැලිති ඇතිවීම, තරංගය නැගීම ඒක අයත් වන්නේ පැහැදිලිවම ඔය කියන යාන්ත්‍රික තරංග ගණයට. මේ බලන්නකො රූප සටහන. ජල පෘෂ්ඨයක වෘත්තාකාර රැලිති ඇතිවන ආකාරය. නේද පුතේ? ජල පෘෂ්ඨය අර වෘත්තාකාරව පැතිරිලා ගියේ අපි කිව්වේ අර ඒක කේන්ද්‍රික වෘත්තාකාරව පැතිර යනවා කියලා. මොකද්ද ඒක කේන්ද්‍රික කිව්වේ? එක කේන්ද්‍රයක් සහිතව මධ්‍ය ලක්ෂයක් සහිතව පුතාට පේනවාද ඔය වතුර බිඳුව වැටෙන තැන තමයි අන්න ඒ කේන්ද්‍රය. එතෙන් සිට ඉවතට පැතිරී යන ලස්සන තරංගයක් ජල පෘෂ්ඨය අපිට පේනවා. පුතා ඒකම කියනවා සටහනේ ජල පෘෂ්ඨයක විතරක් නෙමෙයි මේවා ඇති වෙන්නේ. කඹයක ඇතිවන රැලිති අපි බලමුද පොඩ්ඩක්. කඹය දිගේ රැලිති ගමන් කරනවා. අපි බලමු ඇත්තටම කඹය දිගේ රැලිති ගමන් කරනවා වගේ පෙනුනට ඒව ඇත්තටම ගමන් කරනවද තරංගයේ සමග? නැත්තම් වෙන යම් ආකාරයක චලිතයක් පෙන්වයිද? පොඩ්ඩක් අපි බලමු. පුතාට පේනවා මේ තරංගය නැගෙන විට තරංගය මගේ අතේ සිට ඉදිරියට ගමන් කරන්නාසේ පෙනුනත් මේ මම ගැට ගහලා තියෙන රතු පාට රිබන් පටිය දෙපැත්තට ගමන් කරන ආකාරය. එහෙමනම් අපිට පැහැදිලි තරංගය එක දිශාවකට ගමන් කරත් ඒ සමග තියෙන අංශු මාධ්‍යයේ අංශු ඒ සමග ගමන් නොකළ බව. එක තැන තරංගයේ දිශාවට ලම්බකව චලනය වුණු බව. බලමු එවැනි තරංගවලට අපේ පාඩමේ දීලා තියෙන තැන. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. පුතා මම මෙන්න මේ රූප සටහනෙන් ඔබට වඩාත් පැහැදිලි කරලා දෙනවා. ඔය ලණුවේ අපි දුටු සිද්ධිය ඔන්න ඔය රූප සටහනින් පැහැදිලි කරගන්න බලන්න. තරංගයේ දිශාවට ලම්බකව කඹය. එහෙම නැත්නම් කඹයේ අංශු. ඔය රතු පාට තිත් වලින් පෙන්වන්නේ ලණුවේ අංශු කියලා මදකට හිතන්නකො පුතේ. අන්න ඒ අංශු දෙපසට චලනය වන ආකාරයයි පුතා ඔය දකින්නේ. හරියටම කියනවා නම් තරංගයේ දිශාවට ලම්බක වූ දිශාවටයි ඔය අංශු චලනය වෙන්නේ. පැහැදිලිද පුතා? ඔය අපි පැහැදිලි කරලා දීපු විදිහට එවැනි තරංගයක් ඔබ දකිනවා ජල පෘෂ්ඨයක තරංගයේ පැතිරී යාමත් සමග. මේ බලන්නකො පුතේ. ජල අංශූන්ගේ චලිතය මෙන්න මෙහෙම විස්තර කරනවා. ජල පෘෂ්ඨයේ කඩදාසි බෝට්ටුවක් තබා තරංගයක් ඇති කලේ නම් එය කෙසේ චලනය වේදයි බලමු. නිසල ජල පෘෂ්ඨයක කඩදාසි බෝට්ටුවක් එහෙම නැත්නම් රිජිෆෝම් වලින් හදාගත්ත බෝට්ටුවක් තියලා පෘෂ්ඨය කලඹලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉස්සෙල්ලා අපි යොදාගත්ත උපකරණය අපේ රැලිති ටැංකිය. පුතාට මේක ගෙදර වතුර බේසමක කඩදාසි බෝට්ටුව තියලා ගල් කැටයක් අතෑරියොත් මම මේ පෙන්නන ක්‍රියාකාරකමට වඩා හොඳ නිරීක්ෂණයක් ඔබට ලබන්න පුළුවන් වෙයි. අපි බලමු පුතේ. මම කඩදාසි බෝට්ටුව මේ ස්ථානයේ තියලා මම රිජිෆෝම් බෝට්ටුවක් දැන් පාවිච්චි කළේ. දැන් පුතාට පේනවා බෝට්ටුව බොහොම සියුම්. මෙතන ජලය මම බොහොම පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙන නිසා ඔබට පේනවා සියුම් චලනයක් උස් පහත් වීමේ. බෝට්ටුව ඉදිරියට ගමන් කරනවා වෙනුවට එක තැන උස් පහත් වීමක් පුතාට දකින්න ලැබෙයි.
මේ වඩාත් පැහැදිලි කර ගැනීමට මෙන්න මේ වීඩියෝ එක බලන්නකො පුතේ. හොඳයි දැන් බලමු අපි පුතා ජල පෘෂ්ඨයේ කඩදාසි බෝට්ටුව අපි තැබුවා තරංගයක් ඇති කළා එය චලනය වුණේ කොහොමද තරංගයේ දිශාවටද එහෙම නැත්නම් අර අංශූන්ගේ චලිතය සිදු වෙනවා කියලා අපි පැහැදිලි කරපු තරංගයේ දිශාවට ලම්බකවද මෙන්න මෙහෙම ඔබට මම එය ප්‍රශ්න අනුසාරයෙන් ගෙන එන්නම් මේ බලන්න පුතේ ඔයා තෝරන්න ඕන නිවැරදි වගන්තිය තෝරන්න. කඩදාසි බෝට්ටුව ජල පෘෂ්ඨයට ලම්බකව ඉහළ පහළ යයි. දැන් ඔයා දැකපු ක්‍රියාකාරකම එය ඊතරම් පැහැදිලි නැත්තම් පුතාට අර මම ඉදිරිපත් කරපු වීඩියෝව. ගඟේ නැගෙන රළ අණුව අර හංස බෝට්ටුවට සිදු වුණු දේ. ඒ ඇසුරෙන් පිළිතුර හොයන්න ඕන. ඔය බලන්නකෝ. මොකද පුතා කියන්නේ? කඩදාසි බෝට්ටුව ජල පෘෂ්ඨයට ලම්බකව ඉහළ පහළ යයි ජල පෘෂ්ඨයට සමාන්තරව ඉදිරියට යයි කොහොමද ගමන් කළේ ජල පෘෂ්ඨයට ලම්බකව ඉහළ පහළ යයි පැහැදිලිව තේරුම් ගත්තා මේන් කිව හැක්කේ ජලාංශු තරංගයේ සමග ඉදිරියට යන බව ජලාංශු තරංගයට ලම්බකව චලනය වන බව මෙන්න පිළිතුර ජලාංශු තරංගයට ලම්බකව චලනය වන බව දැන් පැහැදිලිද පුතේ ඕක තමයි අපි දැන් තේරුම් ගන්න ඕන කාරණේ. හොඳයි ඊළඟට මම තව පොඩි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. මේ බලන්න. නිවැරදි පිළිතුර සපයන්න. බෝට්ටුව චලනය වීමට නම් ඒ වෙත සම්ප්‍රේෂණය විය යුත්තේ කුමක්ද? ජලයද එහෙම නැත්නම් ශක්තියද? පුතාට පැහැදිලි ඇති. මෙහිදී බෝට්ටුව වෙත ශක්තිය ලැබුණේ ජල තරංග වලිනි භූ තරංග වලිනි. මම හිතන්නේ දෙවැනි ප්‍රශ්නය අනුව ඔබට පළවෙනි ප්‍රශ්නය යම් ආකාරයකට තේරුම් ගන්නත් පුළුවන් වෙයි. පුතේ විභාග ප්‍රශ්නවලත් එහෙමයි. ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න ඕන. ඒ විභාග ප්‍රශ්නවල සමහර වෙලාවට ඔබ කරන්න යනකොට එක ප්‍රශ්නයක් තව ඉදිරියට යනකොට එහි පිළිතුරු ඔබට යම් ආකාරයකට ඉඟි කරනවා. අර ඔබට සමහර වෙලාවට අපහසු වූ ප්‍රශ්නවලට පවා මේ වැනි එක අවස්ථාවක්. දැන් ඔබ පහසුවෙන් තෝරගනී පිළිතුර බෝට්ටුව චලනය වීමට නම් ඒ වෙත සම්ප්‍රේෂණය විය යුත්තේ ශක්තියයි. ඒ ශක්තිය බෝට්ටුව වෙත ලැබුණේ ජල තරංග මගින්. පුතා මම මෙතනදී එකක් ඔබට පැහැදිලි කරන්න ඕන. එහෙමනම් තරංග නැගෙන්නේ මේ වාතයේ ජලයේ පමණක් නෙමෙයි. අපි මේ පය ගසා සිටින පොළව තුල පවා තරංග ඇති වෙනවා. අන්න ඒවනේ ඔය භූ තරංග කියන්නේ. ඔය වලට එහෙම හේතු වෙන්නේ සමහර වෙලාවට මහා සුනාමි ඇති කරන්නේ මෙන්න මේ භූ තරංග මගින්. අපි ඒවා පසුව කතා කරමු. හොඳයි ඊළඟට මම මොකද්ද පුතා එක කතා කරන්න යන්නේ. මෙන්න බලන්න පුතේ. තරංග පිළිබඳ වැදගත් ලක්ෂණ කීපයක් අපි කතා කරමු. අපි දැන් ඉගෙන ගත්ත දේ ඇසුරෙන් ඔබට පැහැදිලි තරංගය මගින් එක් තැනක සිට තවත් තැනකට ශක්තිය අරගෙන යනවා. සම්ප්‍රේෂණය කියන්නේ අන්න ඒ අදහස. එසේ ශක්තිය සම්ප්‍රේෂණය වීමේදී තරංගයේ ප්‍රචාරණ දිශාවට මාධ්‍යයේ අංශුවල එහෙම නැත්නම් ඔය කියපු පදාර්ථවල එහෙම නැත්නම් ඝන ද්‍රව වායුවල එහෙම නේද පුතේ සම්ප්‍රේෂණයක් සිදු නොවන බව පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ තරංගය ගමන් කරනවා නමුත් අංශුවල ගමනක් නැහැ. හැබැයි අපි ඕක සමහර වෙලාවට අර ලනු පොට දෙපසට කරනකොට අපිට පේනවා ගමන් කරනවා වගේ. අපි ඒවට කියනවා දෘෂ්ටි මායාවන්. දැන් ගඟේ නැගෙන රැලි අපිට පේනවා ගඟ මැද සිට අර ජල බිඳුව අතහැරපු වෙලාවේ ඒ ස්ථානයේ සිට ඒක කේන්ද්‍රීයව පැතිරී යන බව පේනවා. නමුත් ඒවා දෘෂ්ටි මායාවන්. සිදුවන්නේ එකතන චලනයක්. අපි ඉදිරියට තවත් කතා කරලා බලමු.
තරංග චලිතය පිළිබඳව මේ විස්තරය මම ඔබට අරගෙන එනවා දැන්. ජල තරංගවල මාධ්‍ය ජලයයි. ජල තරංගයක් ඇති වෙන්නේ පුතේ ජලයේනේ. ජල අංශු සහභාගීත්වෙන්නේ. ලණුව දිගේ ගමන් කරන තරංගවල මාධ්‍ය ලණුව සෑදී ඇති ද්‍රව්‍යයයි. එනම් ඝන ද්‍රව්‍යයක්. පුතා ඒ ක්‍රියාකාරකම දැක්කනේ. ඒක ඔබ අනන්තවත් කරලා ඇති gedara doreදී. එම මාධ්‍යවලට අමතරව වෙනත් මාධ්‍ය හරහාද තරංග සම්ප්‍රේෂණය වෙයි. මේ අපි කතා කරපු ඔබට ඉදිරිපත් කරපු උදාහරණ පමණක් නෙමෙයි. මෙන්න උදාහරණ. පොළව තුල ගමන් කරන භූතරංග ඊළඟට වාතය තුලින් ගමන් කරන ධ්වනි තරංග. ඔන්න අර මම ඉස්සෙල්ලා පුතාට පෙන්නුවේ. මම පුංචි උපකරණයක් පාවිච්චි කරලා පෙන්නුවේ. අපි බලමුකෝ මේ මොනවද කියලා. අපි බලමුකෝ මේ කුමක්ද කියලා. හොඳයි මෙන්න තවත් ලක්ෂණ කීපයක්. පදාර්ථමය මාධ්‍ය ඔස්සේ යම්කිසි තරංගයක් ගමන් කරනවා නම් ඔය බලන්නකෝ. පදාර්ථමය මාධ්‍යයක් වගේම පදාර්ථමය මාධ්‍යයක් නොමැතිව අර මම ඉස්සෙල්ලා පුතා එක්ක කතා කරා නේද? යාන්ත්‍රික තරංගයක් කියනවා පදාර්ථමය මාධ්‍යයකින් ගමන් කරනවා නම් එහෙම නැති තරංගක් තියෙනවා. මතකයි නේද? අපි නමක් පාවිච්චි කරා ඒ වෙලාවේ විද්‍යුත් චුම්බක කියලා. මම දෙවනි පාඩමේදී විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව ඔබ වෙත දීර්ඝ විස්තරයක් අරගෙන එනවා. අදට කෙටි සටහනක්. ඔය බලන්න. පදාර්ථමය මාධ්‍ය ඔස්සේ ගමන් කරන තරංග මෙන්ම පදාර්ථමය මාධ්‍යයක් රහිතව ගමන් කරන තරංගද ඇත. උදාහරණ ආලෝකය. එහෙනම් හිරු එළිය අප වෙත එන්නේ ආන්නේ විද්‍යුත් චුම්බක තරංග ක්‍රමයට. ඇයි? පදාර්ථමය මාධ්‍යයක් නෑනේ පුතේ. හොඳයි. මේ බලන්නකො තවත් නිදසුනක්. සූර්යයා සහ පොළොව අතර මාධ්‍යයක් රහිත රික්තය හරහා සූර්යාගේ සිට පොළොවට ගමන් කරන්නේ ආලෝකයේ විතරද? නෑ තව ශක්තියක් එනවා. ඒ මොකද්ද? තාපය. මේ රූප සටහනෙන් වඩාත් පැහැදිලි කරගන්න. ඔබට පේනවා සූර්යයා සහ පෘථිවිය අතර තියෙන රික්තය. එහි ඝන ද්‍රව වායු කිසිවක් නැති නිසා අපි හඳුන්වන නම තමයි පුතේ රික්තය. ඔක පටලව ගන්න එපා රික්තකය සමග. රික්තකය ඔබ සෛල පාඩමේදී 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේදී පුතා සාකච්ඡා කරා මතක ඇති. ඒ රික්තකය තුල ඔබ දන්නවා වායු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රවමය මාධ්‍යයක් තියෙන්න පුළුවන්. මෙහි කිසිවක් නැහැ. මේ වචනේ හොඳින් පැහැදිලි කරගන්න රික්තය. එහෙනම් සූර්යයා සිට ඔය රික්තය පසු කරගෙන එනවා පෘථිවිය වෙත. අන්න පුතේ අර මාධ්‍යමය අංශු සහභාගීත්වයක් නොමැතිව ආලෝකය හා තාපය. ඒකයි ඔය කියන්නේ. මෙන්න එහෙමනම් අපි බලමු මේ අර අපේ කතාවට කියපු මාධ්‍ය අංශු සහභාගීත්වයක් නොමැතිව එන ආන්නයේ විද්‍යුත් චුම්බක තරංග මොනවද කියලා දැන් පැහැදිලි කරගමු. ඔය බලන්නකො සටහන. මෙහිදී ආලෝකය හා තාපය ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ලෙසටය. දැන් පුතා අහයි සමහර වෙලාවට සර් ආලෝකය හා තාපය විතරද? නෑ තව ගොඩක් තියෙනවා. මම කිව්වානේ ඉදිරි පාඩමකදී සාකච්ඡා කරන බව. දැන් මෙතන කියනවා විද්‍යුත් චුම්බක තරංග ගමන් කිරීමට පදාර්ථමය මාධ්‍යයක් අවශ්‍ය නොවේ. ඔන්න උදාහරණයක් දෙනවා. ඔයා ආසා කරන තරංග වර්ගයක්. මොන තරංගද? ගුවන් විදුලි තරංග. දැන් ඒ ගුවන් විදුලි තරංග කියන ඒවා පුතේ අර අපි ජල තරංග දැක්කා මෙතනදී. ලණුව දිගේ ගමන් කරන තරංග දැක්කා. ඒ වගේ ගුවන් විදුලි තරංග අපිට පේන්නේ නැහැ. එහෙම නේද? හොඳයි. ඒවා බලන්න බැයිද සර් කියලා අහන්නත් ඔයා ඉඩ තියෙනවා. අපි බලමු ඉදිරියේදී ඒවා බලන්න පුළුවන්ද කියලා අපිට. හොඳයි. ඊළඟට මම මෙන්න මෙහෙම ඔයාට කියලා දුන්නොත් මෙතෙක් ඉගෙනගත්ත මේ පුංචි කොටස ඇසුරෙන් අපිට බැයිද පුතේ තරංග වර්ගීකරණයක් කරන්න? පුළුවන්. පුතාට පුළුවන් ද මෙන්න මේ සටහන පුරවන්න? තරංග ප්‍රධාන ආකාර දෙකක් පුතා දැන් ඉගෙන ගත්තා. මොනවද ඒ ආකාර දෙක? යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග. මේ දෙකම පුතා අවබෝධයක් ඇති කියලා මම හිතනවා දැන්. ඔය මොනවද ඔය කියන්නේ? එතකොට අර අංශුමය මැදිහත් වීමක් ඇතිව පදාර්ථමය මාධ්‍යයක ගමන් කරන තරංග නේද පුතේ යාන්ත්‍රික තරංග? විද්‍යුත් චුම්බක තරංග වලට එහෙම මාධ්‍යයක අවශ්‍යතාවයක් නැහැ. අංශු සම්බන්ධයක් නැහැ. දැන් පුතාට පුළුවන්ද
ඔය කියන යාන්ත්‍රික තරංග වර්ග දෙක අඳුන ගන්න. තවම ඒක අවබෝධ නැතුව ඇති. අපි හැබැයි එකක් දන්නවා. ඒ තමයි තරංගයේ දිශාවට ලම්බකව අංශු චලනය වූ අවස්ථාව. තව එක අවස්ථාවක් තියෙනවා. මම ඒක ඊළඟට පුතාට කියලා දෙනවා. අපි ඊට ඉස්සෙල්ලා බලමු ඒ තරංග වර්ග දෙකට කියන නම්. ඔය බලන්න. ඔන්න මම සම්පූර්ණ කරන්න යන්නේ. පළවෙනි වර්ගයේ තීරයක් තරංග, දෙවනි වර්ගයේ අන්වායාම තරංග. ඔය තීරයක් වර්ගය පුතා මේ වෙනකොටත් දන්නවා. තරංගයේ දිශාවට ලම්බකව අංශු කම්පණය වූ අවස්ථාව. දෙවැනි වර්ගය අන්වායාම තරංග පුතා තවම ඒක මම පැහැදිලි කරලා දුන්නේ නැති අවස්ථාව. තව මොහොතකින් බලමු කොහොමද ඒක පැහැදිලි කරන්නේ කියලා. වඩාත් පහසු වීම සඳහායි මේ සටහන මම ඉස්සෙල්ලා ගෙන ආවේ. පුතේ මෙන්න මෙහෙම. නැවත ඔබට මම පැහැදිලි කරලා දුන්නොත් යාන්ත්‍රික තරංගයක් වෙන්න නම් මාධ්‍යයක අංශු සහභාගීත්වයක් තියෙන්න ඕන. ඒකේ වර්ග දෙකක් තියෙනවා. තීරයක් සහ අන්වායාම. මේ සටහනේ ඔබට වඩාත් පැහැදිලි වේවි. තීරයක් තරංගයක් වෙන්න, එහෙම නැත්නම් අන්වායාම තරංගයක් වෙන්නේ කවර කරුණක් මතද? ඊටා පැහැදිලි. මාධ්‍ය අංශු චලනය වන දිශාව සහ තරංගය ගමන් කරන දිශාව. එහෙනම් එකක් මේ වෙනකොට දන්නවා. ඒ තමයි තරංගයේ දිශාවට ලම්බක චලනය. එහෙනම් අනිත් චලනය ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බලමු ඉදිරියට. මෙන්න මම පළවෙනි කොටස ඔබට පැහැදිලි කරලා දෙනවා. නැවත වාරයක්. මාධ්‍යයේ අංශු චලනය වන දිශාවට ලම්බකව ප්‍රචාරණය වන තරංග තීරයක් තරංග වේ. අපි ලණුවේ දුටු තරංගය, ජල පෘෂ්ඨයේ ඇති වූ රැලිති මගින් ඇති කළ තරංගය ඔන්න ඔය තීරයක් වර්ගයට අයිති. පැහැදිලි කරොත් මෙන්න මේ සටහනින් තරංගයේ දිශාව මම රතු පාට ඊතලයකිනුත් ඊට ලම්බක අංශු චලනය කහ සහ සුදු පැහැයුනුත් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. පුතාට පේනවාද මේ අංශු ගමන් කරන්නේ තරංගයේ දිශාවට ලම්බකව බව? ඔන්න ඔහොම තරංගයක් නැගුණොත් පුතේ එය පැහැදිලිවම තීරයක් තරංගයක්. දැන් බලමු උදාහරණ. දැන්ටමත් පුතා දන්න උදාහරණ කීපේ නැවත ඔබට සාරාංශගත කරොත් මෙන්න මෙහෙමයි. අර නිසල ජලයට ජල බිඳුව අත්හල අවස්ථාව. ඔන්න තීරයක් තරංගයක එක උදාහරණයක්. ඊළඟට පුතා දැක්ක අර වතුරේ තැබූ බෝට්ටුවට අර හංස බෝට්ටුව මතකයි නේද? මම අර වීඩියෝවෙන් පෙන්වන්නේ පුතාට. ඒ අවස්ථාව තමයි දෙවන නිදසුනෙන් පෙන්වන්නේ. මේවා ඔක්කොම සිදුවන්නේ තරංගයේ දිශාවට ලම්බකව අංශු චලනය වීම මගින්. ඒවා අයිති උනේ පුතේ තීරයක් කොටසට. අපි බලමු එහෙමනම් ඒ සඳහා කදිම නිදසුණක්. මේ බලන්නකො පුතේ. මේ ස්ථානයේ ඔබට පේනවද මේ පිරිස පෙළ ගැසී සිට නිවැරදිව කාලය කළමනාකරණය කරමින් නිවැරදිව ඉරියව් වෙනස් කළොත් ඔබට මෙන්න මේ කියන තරංගය දැක ගන්න පුළුවන් පුතේ. ඔය මොන තරංගයක්ද මේ නිරූපණය වන්නේ අපිට? මේ තීරයක් තරංගයක්. හොඳයි. දැන් දෙවනි කොටසට එන්නයි මම සූදානම් වන්නේ. පුතාට සැක කරන්න පුළුවන් වුණාද දැන්? පුතාට අදහසක් ගන්න පුළුවන් වුණාද? අර තීරයක් තරංගයේදී තරංගයේ දිශාවට ලම්බකව අංශු කම්පණය වුණා නම් අන්වායාම තරංගයේ අංශු කම්පණය වන්නේ කොහොමද? තරංගයේ දිශාවත් එක්ක කොයි පැත්තටද අංශු කම්පණය වෙන්නේ? ඔයාගේ සිතුවිල්ල හරිද කියලා මෙන්න මේ සටහනත් එක්ක බලන්න. තරංගයේ දිශාවට සමාන්තරව තරංගයේ ගමන් කරන දිශාවට පුතේ සමාන්තරව මාධ්‍යාංශු දෝලනය එනම් දෙපසට ගමන් කිරීම එහෙම නැත්නම් කම්පණය වීම සිදුවේ නම් ඒවා අන්වායාම තරංග වේ. හොඳට බලන්න ඔය රතු පැහැයෙන් පෙන්වන අංශු ටික කළු පාට අංශු දිහා බැලුවොත් ඔබට අර දෘෂ්ටි මායාව පෙනෙයි. ඒ කියන්නේ තරංගයේ එක් පැත්තක සිට අනිත් පැත්තට ගමන් කරන ආකාරයක් ඔබට පෙනෙයි. නමුත් ඇත්ත සිද්ධිය මොකක්ද? ඔය හැම කළු අංශුවක්ම පුතේ ඔය පෙන්නන විදිහට ගමන් කරන්නේ නැහැ. එක තැන දෙපසට ගමන් කරන්නේ. පුතා සමහරවිට මායක එකඟ වෙන එකකුත් නැහැ. සර් අපිට පේන්නේ එක පැත්තකට යනවා වගේ නේද කියලා කියයි. නමුත් හොඳට බලන්න ওই රතු පැහැති අංශු දෙස.
ඒ රතු පැහැත අංශු ගමන් කරන්නේ පුතේ ඔය තියෙන ස්ථානයේ දෙපසට. දැන් ඔබට හොඳට පැහැදිලිද බලන්න මේ රතු අංශුවක් දෙස බලන්න. අංශුව ගමන් කරන්නේ නැහැ තරංගයේ සමග. ආපස්සට එනවා. ඔන්න ඕක තමයි සමාන්තර ගමන් රටාව. මේ තමයි අන්වායාම තරංගය. හොඳයි. පැහැදිලි වුණාද පුතාට? මේ බලන්න මේ සටහනෙන් මං ආයෙ අරන් එනවා රූප සටහනකින් අංශුව රේඛා ඛණ්ඩ විදියට ගෙනල්ලා. ලංවීම සහ ඈත්වීම පුතා අර සටහනේ දැක්කනේද අංශු ලං වෙනවා ආයෙ ඈත් වෙනවා. ඒ සටහන පුතා දැක්කා. ලං වූ ස්ථානයක් අපි හඳුන්වනවා සම්පීඩනයක් ලෙස. දෙපසරනේ චලනය වන්නේ. ඔය බලන්න තරංගයේ දිශාවත් අංශු චලිතයත් දෙකම එකම දිශාවක්. එනම් සමාන්තරයි. අංශු ලං වූ ස්ථානයක් සම්පීඩනයේ ලෙසත් අංශු ඈත් වූ ස්ථානයක් විරලණයේ ලෙසත් හඳුන්වනවා. පුතේ ඔයාට ඔය දේ වඩාත් පැහැදිලි කිරීමට මම පුංචි උපකරණයක් හැදුවා. අපි බලමු මේ උපකරණය දෙස. පුතේ මේ බලන්න ඔබට පේනවා මේ ස්ථානයේ අංශු ලං වූ ගතියක්. ඔයා දැක්ක එවැනි අංශු ලං වූ ස්ථානයක් අපි හඳුන්වනවා සම්පීඩනය නමින්. එතකොට ඊට සාපේක්ෂව මේ දෙපස බලන්න. දෙපස ඔබ දකින්නේ විරලණය වූ අංශු. එනම් ඈත් වූ අංශු එකින් එක ඈත් වෙලා තියෙන්නේ. මේ බලන්න මම දැන් පුතාට ඒ සම්පීඩනය හා විරලණය වෙනස් වන ආකාරය ඔයා හොඳට බලන්න මෙන්න මෙහෙම තමයි පුතේ ඔය අන්වායාම තරංගයක් නැගෙන්නේ. දැන් මේ බලන්නකෝ දැන් කොතනද අපේ සම්පීඩනය කලින් තිබුණේ මේ මැද හරියේ. දැන් සම්පීඩනය පුතාට පේනවා මේ අන්න බලන්න අග හරියට ගමන් කරනවා. හැබැයි අංශු සත්‍ය ලෙසම ඇත්තටම මේ පැත්තට යන්නේ නැහැ. ආපහු නැවතත් මේ මෙන්න මේ දිශාවට ගමන් කරනවා. ඔබට පේනවාද දැන් මෙන්න මේ මම කියපු දෙපසට ගමන් කිරීම. එහෙම නැත්නම් තරංගයේ දිශාවට සමාන්තරව ගමන් කිරීමයි පුතා මේ දකින්නේ. මේ බලන්න පුතේ. මෙන්න බලන්න අංශු ලං වෙමින් ඈත් වෙමින් සම්පීඩනය හා විරලණය වෙනස් වෙන ආකාරය බලන්න. මෙන්න මේ විදිහටයි ඔය කියන අන්වායම තරංගයක් නැගෙන්නේ. දැන් මම මේ පෙන්නනවට වඩා මේ ක්‍රියාකාරකම ඔබට හිමින් මේ චලනය බොහොම සෙමින් මං සිදු කරේ. නමුත් ඊට වඩා ඉක්මනට අංශු ලංවීම හා ඈත් වීම සිදු වෙනවා. අන්න ඒ විදිහටයි ඔය කියන අන්වායම තරංගයක් ඇති වෙන්නේ. හොඳයි පුතේ අපි බලමු ඊළඟ කොටස. මේ අන්වායාම තරංග නිසා තමයි අපේ කටහඬ වාතයේ පැතිර යන්නේ. අපේ කටහඬ විතරද? මම මේ සටහනෙන් මේ රූපයෙන් ඔබට ඇහෙන කුරුළු නාදයක් පැතිර යන ආකාරය මේ රූප සටහනින් මම අරගෙන එනවා. පුතා බලන්න. කුරුල්ලා නාද දෙනකොට එයාගෙන් නිකුත් වන ශබ්දය පරිසරයේ සිසාරා යන ආකාරය බලන්න පුතේ හොඳට ඔය අංශු ලං වෙන හැටි. ඒ සම්පීඩනය ඊළඟට විරලණයටපත් වෙන හැටි ඔයාලට පේනවද? සම්පීඩනය වූ තැන ඊළඟ මොහොතේ විරලණයක්. විරලණය වූ තැන ඊළඟ මොහොතේ සම්පීඩනයක්. එහෙනම් අංශු පැතිර යනවද පුතේ? නැහැ. අංශු එක තැන එහා මෙහා ඔබ මොබ චලනයක් ඔය දකින්නේ. මේ ඊළඟට අර අපි මුලින් අහපු හඬ ඔය බලන්නකෝ කවුද ඔය කෑ ගහන්නේ කියලා. කවුද කෑ ගහන්නේ? මෙන්න මෙයා කෑ ගහන්නේ. මම අර ඔයාට පාඩම පටන් ගන්නකොට ඇති කළ සද්දේ පුතාට මතකද? ඔන්න ඔය වගේ ස්වාභාවික ශබ්ද අනුකරණය කරලා පුංචි පුංචි උපාංග හැදුවා 8 ශ්‍රේණිය විද්‍යාව පාඩමකදී. මම හිතනවා ඔබට මතක ඇති. හොඳයි පුතේ. අපි ඊළඟ කොටසට යමු. මම ඔබ නොසිතන උදාහරණයක් දැන් ගේන්න යන්නේ. කවුද මේ? ඔයා හොඳට දැකලා තියෙන යාළුවෙක්. කවුද පුතේ ඔය? අපේ පරිසරයේ ඉන්න සමහර විට ඔයා වැඩි කැමති නැති නේද? සමහර අය කැමතිත් නෑනේ මෙයාට. එහෙම කෙනෙක්. පුතේ මම බොහොම කාලයකට ඉස්සෙල්ලා මීට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා ලියපු කවියක් මම ඔබට කියන්නද? මේ කවියේ නම රතු කෝච්චිය. මේ බලන්නකෝ පුතේ.
මෙයා ගැනයි මේ කියන්නේ. එයාගේ පාද ගැන. සීරුවට ඔහේ ඇදෙද්දි හිමීට මෙයා යනකොට උගේ සියපා කවුද මේ සියපා සතා? හැකරැල්ලනේ පුතේ සියපා සතා කියන්නේ. උගේ සියපා සදන රටා සම්පීඩන විරලනගත් ධ්වනි තරංගයක් මවාවි. මම ලියපු කවි පන්තියක පුංචි කවියක් ඔය කිව්වේ. ඔය බලන්නකෝ එහෙම නෙමෙයිද පුතාට පේන්නේ කියලා. උගේ සියපා සදන රටා සම්පීඩන විරලනගත් ධ්වනි තරංගයක් මවාවි. පරිසරයේ ධ්වනිය ගමන් කරන්නේ ඔන්න ඔහොම සම්පීඩන හා විරලන ඇතිව. පුතාට ඒකයි ඔය පෙන්වන්නේ. පැහැදිලිද? පරිසරයෙන් අපිට ගන්න ගොඩාක් උපහැරණ උදාහරණ මහ ගොඩක් තියෙනවා. පරිසරයේ දේශ විමසිලිමත් වෙන්න. එතකොට අපිට විද්‍යාගාර උපකරණ හැම වෙලේම අවශ්‍ය කරන්නේ නැහැ. මිනිස්සු හුඟක් ඔය උපකරණ නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ පරිසරයෙන් ගත්ත උදාහරණ අනුව. හොඳයි අපි ඊළඟ කොටසට යමු. පුතාට පුළුවන් ද දැන් මේ ඉගෙනගත්ත තීර්යක් සහ අන්වායාම තරංග අතර වෙනස පැහැදිලි කරන්න කිව්වොත් මේ බලන්න මේ සටහන. මේකේ ගේනවා තීර්යක් තරංගයක් නම් තරංගයේ දිශාවට ලම්බකවයි අංශු චලනය වන්නේ. ඒ වගේම ඝන ද්‍රව ඒ වගේම ලණු කම්බි දිගේ ප්‍රචාරණය වෙනවා. උදාහරණයක් වශයෙන් ජල තරංගයක්. ඔය හා සමාන සටහනක් පුතාට දකුණට අරගෙන එන්න පුළුවන් ද දකුණු අත පැත්තට අන්වායාම තරංග සටහනට? මං හිතන්නේ ඔබට පුළුවන් බේබි. මේ කතා කරපු කාල සීමාව තුල ඔබ හොයාගන්න නැති කරුණු. මේන්න මම ඔබේ කරුණු වලට ගැළපෙනවද කියලා බලන්න මෙන්න මේ මං ඉදිරිපත් කරන සටහන. තරංගයේ චලිත දිශාවට සමාන්තරව අංශු චලනය වේ. හරි නේද? ඔයා හොයාගත්තනේ ඕක. ද්‍රව පෘෂ්ඨ ඝන ලණු කම්බි දිගේ ගමන් කරපු තීර්යක් තරංග ඝන ද්‍රව වායු හරහා ප්‍රචාරණය වෙනවා පුතේ. අපි දන්න ධ්වනි තරංගත් ඇතුළුව. ඔය උදාහරණ වශයෙන් ධ්වනි තරංග ගත්තේ මම ඒකනේ. ඔය වගේ පුංචි සටහනක් පුතාට ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි. මේ තරංග දෙකම එකපාර බලන්න උපකරණෙකුත් අපි ළඟ තියෙනවා. අපි ඒ උපකරණයට යන්න ඉස්සෙල්ලා ඒ දෙක රූප සටහනකින් බලමු. බලන්න අන්වායාම තරංගයක අංශු ගමන් කරන ආකාරය දැන් පැහැදිලිද කියලා? කොහොමද ගමන් කරන්නේ? ඔය රතු රේඛාව දෙස බලන්න. කඩ ඉර ළඟ තියෙන රතු රේඛාව. එය ගමන් කරන්නේ නැහැ පුතේ කොහේවත් දිශාවකට. එක තැන එහා මෙහා යාම ඔබ මොබ චලනයක් සිදුවන්නේ. එහෙම නැත්නම් දෝලනයක්. පුතාට කැමති විදිහකට හඳුන්වන්නට පුළුවන්. ඊළඟට බලන්න තීර්යක් තරංගයේ රතු පාට තිත දිහා. එය තරංගයේ සමග ගමන් කරන්නේ නැහැ. එය සිදු කරන්නේ තරංගයේ දිශාවට ලම්බකව උස් පහත් වීමේ චලනයක්. ඔන්න තීර්යක් තරංගය. පැහැදිලිද? තවත් පුතාට පැහැදිලි කරගන්න ඕන නම් තවත් රූපයකින් මම ඒ පැහැදිලි කරන්නම්. මේ බලන්න. ඔතන පැහැදිලි නිල් පාට තිත තීර්යක් තරංගයේ ගමන් කරන ආකාරය බලන්න. වඩාත් පැහැදිලි කරගන්න පුතේ. ඊළඟට පහලින් දීලා තියෙන අන්වායාම තරංගය රතු පාට අංශුව එහා මෙහා ගමන් කරන ආකාරය බලන්න තරංගයේ දිශාවට සමාන්තරව. ඒ ලම්බක හා සමාන්තර ගති. දැන් මම ඔයාට ලස්සන උපකරණයක් පෙන්වන්න යන්නේ. මේ උපකරණයෙන් අපිට විද්‍යාගාරයේ ඇතුලේ පුතේ ඔය තරංග වර්ග දෙකම නිරූපණය කරන්න පුළුවන්. මගේ ළඟ තියෙන උපකරණය මේ බලන්නකෝ. මේ උපකරණයට කියන්නේ අපි හරිම ලස්සනයි දැක්කම නේද පුතේ? මේ උපකරණයට අපි කියන්නේ ස්ලින්කිය. මොකද්ද පුතේ නම? මේ උපකරණයට අපි කියනවා ස්ලින්කිය කියලා. මේ ස්ලින්කිය මගින් අපි කොහොමද ඔබට තරංග වර්ග දෙක පැහැදිලි කරලා දෙන්නේ? ඒ ක්‍රියාකාරකමටයි දැන් යොමු වෙන්නේ. බලමු අපි. පුතේ ස්ලින්කිය මේ විදිහට දිගහැරලා එහි එක් කෙලවරක් විද්‍යාගාර ආධාරකයකට හෝ නැත්නම් වෙනත් කුමක් හෝ දෙයකට ඔබ ස්ථාවරව තබන්න ඕන. ඉන්පසුව නිදහස් කෙලවරින් ඔබ අල්ලාගෙන මෙන්න මේ ආකාරයට නිදහස් කෙලවරින් අල්ලාගෙන ස්ලින්කිය දෙපසට චලනය කරොත්
ඔබට නැගෙයි මෙන්න මේ වගේ තරංගයක්. පුතේ මේ තරංගය මොන වර්ගයේ තරංගයක්ද? පුතා පැහැදිලිව දකිනවා මාධ්‍යංශ සහභාගීත්වයක් වුණ නිසා මේක පැහැදිලිව යාන්ත්‍රික තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගයක් නෙමෙයි. එතකොට මෙතන ඇති උනේ තරංගය එක දිශාවකට යනවා වගේ පේනවා. හැබැයි මාධ්‍ය අංශු ගමන් කරන්නේ දෙපැත්තට. ලම්බකව. එහෙනම් මේ නැගෙන්නේ මොන තරංගයක්ද? තීර්යක් වර්ගයේ තරංගයක්. නැවත බලන්නකෝ. මේ බලන්න දැන් තරංගය මේ දිගේ එක දිශාවකට ගමන් කරනකොට ඔබට ස්ලින්කියේ අංශු චලනය වෙන්නේ ඊට ලම්බකව බව පුතාට පේන්න ඕන. පැහැදිලිද? හොඳයි. ඊළඟට බලමු අර දෙවැනි තරංග වර්ගයේ පුතේ. ඒ තමයි අන්වායාම තරංගය. බලමු මේ ස්ලින්කියෙන් කොහොමද අන්වායාම තරංගය නිරූපණය කරන්න කියලා. මෙන්න බලන්න. පෙර පරිදිම එක පැත්තක් එක කෙළවරක් ආධාරකයකට සවි කරගන්නට උවමනයි. අනිත් නිදහස් කෙළවරින් ඔබට පුළුවන් මෙන්න මේ විදිහට අංශු කම්පණය කර බලන්න. ඔබට පේනවද? තරංගය දිගේ අංශු ගමන් කරනවා එක් දිශාවක සිට අනෙක් දිශාවට. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එසේ ගමන් කිරීමක් නොවේ පුතේ. දැන් ඔය ක්‍රියාකාරකම වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා පුංචි වීඩියෝවක් මම ඔබට ඉදිරිපත් කරනවා. දැන් ඒ දෙස බලන්න. පුතා ඔය දකින්නේ ස්ලින්කිය දෙපසට දෝලනය කිරීමේදී ඇතිවන තීර්යක් තරංගය. පේනවද පුතාට තරංගයේ දිශාවට ලම්බකව මාධ්‍යාංශු චලනය වන ආකාරය? ඊළඟට පුතා ඔන්න දැන් දකිනවා තරංගයේ දිශාවට සමාන්තරව ඔබ මොබ සිදුවන චලනය. මොන තරංගයද? අන්වායාම තරංගය. බලන්නකො ලස්සනට මගේ අත කෙළවරේ සිට ඉදිරි කෙළවර දක්වා මේ අංශු ලං වෙමින් ඈත් වෙමින් එනම් සම්පීඩණයට හා විරලණයට ලක් වෙමින් තරංගයේ නැගෙන අපූර්ව නේද? හොඳයි පුතේ. දැන් මම තව ක්‍රියාකාරකමක් පුතාට පෙන්නනවා. මේ ස්ලින්කිය ඇසුරෙන් ගන්න පුළුවන් තව ලස්සන වැඩක්. මේ බලන්නකෝ. පුතේ මගේ ළඟ තියෙනවා ස්ලින්කියක්. එයාට ගමන් කරන්න හදලා දීපු පිය ගැට පෙලක්. අපි බලමුද මෙයා මේ පිය ගැට පෙලේ යන විදිහ. ඔයාට ධ්වනිය පාඩමට මෙය ලොකු සම්බන්ධයක් නැතත් ස්ලින්කියක් පාවිච්චි කරලා පුතාට ශක්ති පරිවර්තනයක් පෙන්වන්නට පුළුවන්. පුතේ තරංග පාඩමේ තරංග වර්ග දෙක නිරූපණය කරනවාට අමතරව ස්ලින්කිය පාවිච්චි කරලා පුතාට පුළුවන් ශක්ති පරිවර්තනයක් ඉදිරිපත් කරන්න. විභව ශක්තිය චාලක ශක්තියට, විභව ශක්තිය චාලක ශක්තියට. අපි බලමු. මේ ස්ලින්කිය මගේ ළඟ තියෙනවා. එයාට ගමන් කරන්නට හදලා දීපු පිය ගැට පෙලක් තියෙනවා. අපි බලමුද එයා කොහොමද මේ පිය ගැට පෙලේ ගමන් කරන්නේ කියලා. ඔන්න බලන්න. මම එයාට පොඩි ආරම්භයක් උදව්වක් කරනවා මුලින්. ඔන්න මම උදව් කරා. අපි බලමු එයා ගමන් කරන විදිය. කොච්චර ලස්සනයිද පුතේ. මම ඔයාට මේ වෙලාවේ පොරොන්දු වෙනවා ඊළඟ වැඩසටහනකදී ඔයාගේ පුංචි නංගිලා මල්ලිලටත් විද්‍යාව පාඩමට ආසාවක් ඇති වෙන්න මම තව උපකරණයක් හදාගෙන එනවා. මොකද ඔබට ස්ලින්කියක් හදාගන්න බෑ ගෙදරදී පිය ගැට පෙළ හැදුවත්. ඒ නිසා ඔයාට හදන්න පුළුවන් જાතියේ මෙවැනි උපකරණයකුත් මම මේ පාඩම තුල ඔයාට ඉදිරිපත් කරන්න පොරොන්දු වෙනවා. හොඳයි. ඒ ක්‍රියාකාරකමත් එක්ක ආය අමතක වුණාද දන්නේ නැහනේ අපේ ධ්වනිය පාඩමට අදාළව ස්ලින්කිය වැදගත් වෙච්ච විදිය නේද පුතේ? අපි බලමු එහෙමනම්. මෙන්න තරංග වර්ග දෙක. ස්ලින්කිය ඇසුරෙන් පුතාට ඉදිරිපත් කරපු තරංග වර්ග දෙක. එකක් තමයි පුතේ තීර්යක් තරංගය. අනිත් එක තමයි අන්වායාම තරංගය. ඒ තරංග වර්ග දෙකම පුතාට දැන් ඔතන පෙන්නනවා. පුතේ මගේ ළඟ තියෙනවා තීර්යක් තරංගයක ස්වභාවය පුතාට ඉදිරිපත් කරන්න තව උපකරණයක්. දැන් හුඟක් වෙලා මේක මෙතන තිබුණානේ පුතා බලන්න නැති මේ මොකක්ද කියලා. මේ ලෝහමය උපකරණයක් තරංග නිරූපණය කරන්න අපිට යොදා ගන්නට පුළුවන්.
පුතා හොඳින් බලන්න මෙන්න මේ උපකරණේ චලනය කරනකොට තීරියක් තරංගයක් නැගෙන අපූර්ව පුතාට පේනවද? හරියට නිසල්ල ජල පෘෂ්ඨයකට ගල් කැටයක් අතහැරියම අර නැගුණු ජල පෘෂ්ඨයේ නැගුණු ජල තරංගේ අන්න ඒ වගේ ලස්සන තරංගයක් නැගෙනවා. ඔයාටත් මේ වගේ උපකරණයක් හදන්න පුළුවන්ද? උත්සාහ කරලා බලන්න. පුතාට පුළුවන් වෙයි. සමහර විට මීටත් වඩා හොඳ උපකරණයක්. අපි තව උපකරණයක් දෙස බලමු. පුතේ මගේ ළඟ තියෙනවා කැතෝඩ කිරණ දෝලනේක්ෂය නැමැති උපකරණය. ඒ තමයි මේ උපකරණය. පුතාට පේනවද? මේ තියෙන්නේ කැතෝඩ කිරණ දෝලනේක්ෂය කියන උපකරණය. මෙතන තියෙනවා වර්ධකයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ ඇම්ප්ලිෆයර් කියලා. වර්ධකයක්. ඒ මොකද මේ මම ඔබට පෙන්වන්න යන්නේ මේ උපකරණය ඇසුරෙන් පුතාට පේනවාද මෙන්න මේ කැතෝඩ කිරණ දෝලනේක්ෂයේ මෙන්න මේ තිරය දෙස බලන්න. මේ තිරය ඇසුරෙන් මා පුතාට මේ තරංග පාඩමේදී උවමනා වෙනම උපකරණයක් නෙමෙයි. මම මේ ඇසුරෙන් ඔබට පෙන්වන්න යන්නේ තරංගයක ස්වභාවය අපිට නිරූපණය කරගන්න පුළුවන් ආකාරය. ඇසට දැක ගන්න පුළුවන් ආකාරය. මම ඒ සඳහා පාවිච්චි කරනවා සරසුලක්. සරසුලට තට්ටු කිරීම සඳහා මා ළඟ තිබෙනවා රබර් මිටියක්. හොඳින් මතක තබා ගත යුතුයි විශේෂයෙන් පාසල් වල ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී. පුතාට මම මීට කලිනුත් මතක් කරා දැන් ප්‍රායෝගික පරීක්ෂණ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට ඇතුළත් වන දිනේ වැඩි ඈතක නෙවෙයි. ඒ නිසා පුතාට ගුරුතුමිය කිව්වම මේ සරසුල නාද කරලා ධ්වනි ප්‍රභාවයක් නෙමෙයි ධ්වනි උත්පාදක උපකරණය. විද්‍යාගාරයේ තියෙන ප්‍රධානම උපකරණය මේ. මේක තට්ටු කිරීම සඳහා මේ රබර් මිටිය පමණක් භාවිතා කරන්න. ඒට ලී කැබලි, යකඩ කැබලි, එහෙම නැත්නම් සරසුල් දෙකක් එකිනෙක තට්ටු කිරීම ඒවා නොකළ යුතුයි. ඒ සංඛ්‍යාතේ පවා වෙනස් වෙන්න පුළුවන් ඒ පුංචි වෙනසකින්. ඒ නිසා මා රබර් මිටියෙන් සරසුලේ දැති වලට මේ මිටෙන් අල්ලා ගත යුතුයි ඔබ නිවැරදිව. දැන් මේ දැති වලට මම පහරක් ලබා දෙන මම මේ දැති කම්පනය කරනවා රබර් මිටියෙන්. ඉන්පසු මේ මයික්‍රොෆෝනයට ලං කරනවා. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ ස්ථානයේ තරංගයේ ස්වභාවයට සිදුවන දේ අපි නිරීක්ෂණය කරමු. පුතාට පේනවාද මේ තරංගය? ජල පෘෂ්ඨයක නැගුණේ අර ලණුවක් දිගේ ඉදිරියට ගියේ එම තරංගයමයි. හොඳයි පුතා. දැන් මේ ඔන්න මම සටහනකින් නැවත ඒ තරංගය ඔබට ඇඳලා පෙන්නනවා. මෙතන මාතෘකා කරගන්නවා තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි. මොන වගේ දේවල්ද මේ තරංගයක අපිට ඉගෙන ගන්න තියෙන කරුණු? කාලය සහ දුර යන රාශි දෙකම සමග මාධ්‍ය අංශවල සිදුවන විචලන. බොහෝ විට තරංගවල මේ විචලන ඉතා සංකීර්ණයි. පුතාට අපි ඉදිරි පාඩමකදී පෙන්නන්නාගේ සංකීර්ණ හැඩ. නමුත් ඔබ කැතෝඩ කිරණ දෝලනේක්ෂයේ දුටුවේ ඉතා සරල හැඩයක්. සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශයේ තුල ඔබට සරල සයිනාකාර තරංග හැඩ පමණයි අධ්‍යයනය සඳහා තියෙන්නේ. ඒ නිසායි ඔබ මේ දකින්නේ එවැනි තරංග හැඩයක්. ඔබ කැතෝඩ කිරණ දෝලනේක්ෂයේ දුටු තරංග හැඩය. මෙන්න බලන්න පුතේ. ඔබට මම ප්‍රස්ථාරයක් විදියට ගෙනාවොත් තරංගයක මොනවද ඔබට දැක ගන්නට තියෙන්නේ? මොනවද වැදගත් ලක්ෂ්‍ය? මොනවද වැදගත් කරුණු? ඔන්න සටහන. දැන් මම විස්ථාපනය අරගෙන එක අක්ෂයකට අනිත් අක්ෂයට කාලය ගත්තොත් ඔබට පේනවද මේ තරංගයේ හැඩරුව? එහි උපරිම උඩම තැන් ශීර්ෂ ලෙසත් යටම ලක්ෂය නිම්න ලෙසත් හඳුන්වනවා. ඉහළම ලක්ෂය ශීර්ෂයක් ලෙසත් පහළම ලක්ෂය නිම්නයක් ලෙසත්. ඉන්පසු ඔබට පේනවා මම වර්ණ ගන්වලා තියෙනවා එක දෝලනයක් රතු රෝස පැහැයකින්
ඊළඟ දෝලනය එහෙම නැත්නම් කම්පනය නිල් පැහැයකිනුත් ඊළඟ එක නැවත රතු රෝස පැහැයනුත් ඔබට පේනවා ඇති. දැන් පුතාට පේනවද මධ්‍ය රේඛාව කළු පැහැයෙන් පෙන්නන එතෙන් සිට ඉහළට ගමන් කරන උපරිම දුර සහ මධ්‍ය රේඛාවෙන් පහළට ගමන් කරන උපරිම දුර අපි හඳුන්වනවා විස්තාරය නමින්. පුතාට පේනවද? ඒ තමයි විස්තාරය. ඉන් පසුව පුතාට පේනවද ඒ නිල් පැහැති තරංගයට අදාළ පරතරය කාලාවර්තයක් ලෙස හඳුන්වනවා. එක දෝලනයක් සඳහා ගත කරන කාලය කාලාවර්තයක් T අකුරෙන් ඔබට පැහැදිලි කරනවා. පුතාට මම මෙන්න මේ සරල උපකරණය ඇසුරෙන් ඒ තරමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි. මම උත්සාහ කරන්නම්. පුතාට පේනවද මෙන්න මේ දීර්ඝ තරංග සටහනේ මේ නිල් පැහැයෙන් ලකුණු කරන මෙන්න මේ ටික මෙන්න මේ සීමාව එක් දෝලනයක්. පුතාට පේනවද පුතේ? එක දෝලනයක් ලෙස හැඳින්වුවේ මෙන්න මේ ටික. කෝ ශීර්ෂ? එහෙනම් මෙන්න උපරිම ලක්ෂය මෙන්න මේ ස්ථානය තමයි ශීර්ෂය. කෝ නිම්නය? මේ තියෙන්නේ පහළම ස්ථානය මෙන්න නිම්නය. එබනම් පුතාට පේනවද මධ්‍ය රේඛාව? දැන් මේ මෙන්න මේ ස්ථානයේ ඔබට පෙන්වන්නේ මධ්‍ය රේඛාව. මධ්‍ය රේඛාවේ සිට උඩට ඉහළට ගමන් කරපු උපරිම විස්ථාපනය. එහෙම නැත්නම් උපරිම පරතරය. ඒ තමයි විස්තාරය. ඒ විස්තාරයම ඒ පරතරයම මේ ස්ථානයේ තියෙන්න ඕන. ඒ නිසා විස්තාරය ඔබට මේ ස්ථානයෙන් පෙන්වන්න පුළුවන් ලකුණු කරලා. එහෙම නැත්නම් මේ ස්ථානයෙන් පෙන්වන්න පුළුවන්. මධ්‍ය රේඛාවේ සිට ශීර්ෂයකට ඇති දුර. එහෙම නැත්නම් මධ්‍ය රේඛාවේ සිට නිම්නයකට ඇති දුර. එතකොට පුතා හයි සර් එතකොට කාලාවර්තය මේ තියෙන කාලාවර්තය මෙතන ඉඳන් මේ ස්ථානෙට එක දෝලනයක් සඳහා එක කම්පනයක් සඳහා ගත කරපු කාලය. ඒක තමයි කාලාවර්තය. මම තව සටහනක් ගේන්නම්. ඔය බලන්න. මේ සටහනේ ඔබට පේනවා දුර සමග මාධ්‍ය අංශ වල සිදුවන විචලනය අපි කතා කරොත් ශීර්ෂයේ නිම්නයේ ඒ ආකාරයටම පෙන්නනවා. විස්තාරය ඒ ආකාරයටම පෙන්නනවා. නමුත් ඔතන අලුත් වචනයක් ඔබට දකින්න ලැබෙනවා. ඒ මොකද්ද පුතේ වචනේ? තරංග ආයාමය. ඒ දුර එක්ක තියෙන සටහනක්. මෙන්න මෙතනින් මම ඔබට වඩාත් පැහැදිලි කරලා දෙන්නම්. එක් ශීර්ෂයක සිට අනුයාත කියන්නේ එක ළඟ එක් ශීර්ෂයක සිට ඊළඟ ශීර්ෂයට ඇති මෙන්න මේ පරතරය තරංග ආයාමය. එහෙම නැත්නම් එක් නිම්නයක සිට ඊළඟ නිම්නයට ඇති පරතරය තරංග ආයාමය. එහෙමත් නැත්නම් පුතේ මේ ලක්ෂය දෙස බලන්න. මේ තියෙන්නේ එක් දෝලනයක ආරම්භක ලක්ෂය. ඊළඟට මේ ලක්ෂය බලන්න. මේ තියෙන්නේ ඊළඟ දෝලනයේ ආරම්භක ලක්ෂය. අන්න එවැනි ස්ථාන දෙකක් අතර වුණත් ඔබට තරංග ආයාමයේ ලෙස නම් කරන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් මේ තරංග රටාවේ තරංග සමූහයේ කිසියම් සර්වසම ලක්ෂ දෙකක් ගත්තොත් අනුයාතව එක ළඟ අන්න ඒ පරතරය තරංග ආයාමයේ ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ තරංග ආයාමයයි පුතේ ඔබ ඔය සටහනේ දකින්නේ. හොඳයි පුතේ. දැන් අපි මේ තරංග ආයාමය හා විස්තාරය එවැනි භෞතික රාශි කීපයක් ඔබට තව වඩාත් පැහැදිලිව සමීප කරන්න. බලන්න මුලින් මම ඔබට විස්තරය පැහැදිලි කරනවා. පුතාට පේනවා මධ්‍ය පිහිටුමේ සිට අංශූන් සිදු කරන උපරිම විස්ථාපනය ඉහළට හෝ පහළට සිම්පල් A අකුරෙන් ඔබට පෙන්වා දී තිබෙන්නේ මේ විස්ථාපනය. ඊළඟට පුතාට පේනවා තරංග ආයාමය. එය ලැම්ඩා අක්ෂරයෙන් නිරූපණය වන්නේ එකම චලිත ස්වභාවයේ ඇති අනුයාත අංශු දෙකක් අතර දුර. අර මම පැහැදිලි කරා වගේ අනුයාත ශීර්ෂ දෙකක් එහෙම නැත්නම් අනුයාත නිම්න දෙකක් අතර පරතරය. ඒ තමයි තරංග ආයාමය. දැන් ඔබට මේ තරංග ආයාමයත් විස්තරයත් එක විට දකින්න පුළුවන් මේ සටහනේ. පැහැදිලිද පුතා? මේ දෙක හොඳට පැහැදිලිව අඳුරගන්න. දැන් මෙන්න මම ඔබට පුංචි ක්‍රියාකාරකමක් නැවත ඉදිරිපත් කරන්නේ. බලන්න මේ සටහන. ඔබට වඩා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න විස්තරය වෙනස් කරන ආකාරය බලන්න. ඔය වෙනස් වෙන්නේ පුතේ ඔන්න දැන් තරංග ආයාමය වෙනස් වෙනවා. ඔන්න විස්තරය වෙනස් වෙන ආකාරය.
ඔය වෙනස් කරන්නේ තරංග ආයාමයේ. දැන් ඔබට පැහැදිලි ඇති. මෙතන ආවර්ත කාලය කියලා අපි ගත්තා. ඔබට මතකද පුතේ? ආවර්ත කාලය කියලා අපි ගත්තා. අර දෝලනයක් සඳහා ලබා ගන්නා කාල සීමාව. මේ පෙන්වන්නේ එම ආවර්ත කාලය. දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය. එනම් තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගත කරන කාලය. ඒකට කියනවා අපි ආවර්ත කාලය. දැන් වැදගත්ම රාශියක්. ඒ තමයි සංඛ්‍යාතය. තත්පරයකදී සිදු කරන කම්පන වාර ගණන. ඒ වචනේ ඔබ ගණිතේ පාඩමේ එහෙමත් අහලා තියෙන වචනයක්. සංඛ්‍යාතය. මොකද්ද අපේ සටහනේ තියෙන්නේ? ඒකක කාලයකදී අංශුවක් සිදු කරන දෝලන සංඛ්‍යාව. එනම් ඔබට කියන්න පුළුවන් සර් අපිට එතනදී ගන්න පුළුවන් ද තත්පරයකදී ඒකක කාලයක් විදියට පුළුවන්. එහෙමනම් තත්පරයකදී අංශුවක් සිදු කරන දෝලන සංඛ්‍යාව. සංඛ්‍යාතයේ මනින විශේෂ ඒකකයක් අපි අඳුන ගන්න ඕන. ඒ තමයි හර්ට්ස් නැමැති ඒකකය. කැපිටල් H අකුරත් එක්ක සිම්පල් Z. හර්ට්ස් එකක් යනු තත්පරයකට දෝලන එකක් බව මතක තියාගන්න. මෙන්න මම ඔයාට අරන් එනවා පුතේ ටිකක් පැහැදිලි කරගන්න ඔයාට ආසහිතෙන නිදසුණක්. මේ කැන්ගරු පළවෙනි එක්කෙනා එක තප්පරයකට පනිනවා කියලා හිතන්නකෝ. පිම්මවල් 3ක්. නමුත් දෙවනි රූපයේ කැන්ගරු පිම්මවල් 2යි පනින්නේ. පිමි 3ක් සහ පිමි 2ක්. පුතාට පේනවද? සංඛ්‍යාතේ වැඩි එහෙනම් පළවෙනි එක්කෙනාගේ. තත්පරයකට කියලා හිතන්න පුතේ ඔය පනින පැනීම. සංඛ්‍යාතේ වැඩි අවස්ථාව උඩින් ඉහළ පින්තූරෙන්, සංඛ්‍යාතයේ අඩු අවස්ථාව පහළ පින්තූරෙන්. පැහැදිලිද පුතාට? මේ පොඩි ගාණක් හදමු. මේ ඉගෙනගත්ත රාශීන් එකතු කරලා පුංචි ගාණක් හදමු. මේ බලන්න සමීකරණයක් ගේන්න ඕන ගාණ හදන්න ඉස්සෙල්ලා. මෙන්න මේ සම්බන්ධය සමීකරණයකින් ඉදිරිපත් කරනවා පුතාට. වේගය සමානයි සංඛ්‍යාතයේ වැඩි කිරීම තරංග ආයාමය. වේගය කියන්නේ තත්පර එකකදී තරංගයේ ගමන් ගන්නා දුරනේ. පුතා වේගය ගැන 10 ශ්‍රේණියේ දෙවනි පාඩමේ සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රය ඇසුරෙන් ඔබට ගාණක් ලබා දුන්නොත් මොකද්ද මගේ ගාණ? එක්තරා තරංගයක සංඛ්‍යාතයේ 220යි හර්ට්ස්. අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර 1.5යි මීටර්. එහෙමනම් තත්පර එකකදී තරංගයේ ගමන් ගන්නා දුර ඔබට හොයන්න පුළුවන්ද? ඔන්න සූත්‍රය ගෙනාවා අපි. V සමානයි F ලැම්ඩා. ආදේශ කරමු. 220 වැඩි කරා 1.5න් පිළිතුර 330යි තත්පරයට මීටර. හදා ගන්න පුළුවන් නේද මේ වගේ පොඩි ගාණක් පුතාට දුන්නොත්? හොඳයි. ඊළඟට මම පාඩම අවසන් කරන්න යන්නේ පුතේ තවත් පුංචි ගැටලුවක් ඔයාලට ඉදිරිපත් කරලා. ඔන්න ළමයි කණ්ඩායමක් නිසල ජල පෘෂ්ඨයකට වතුර බිඳු දමමින් මේගොල්ලෝ ක්‍රීඩා කරනවා. මේ බලන්නකෝ. ඒගොල්ලෝ ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ තරංග පැතිරෙන ආකාරය. ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. තරංග මගින් ලබා ගන්නා ශක්තියට සිදුවන්නේ කුමක්ද? මොකද උනේ ශක්තියට? තරංගය සමග ඉදිරියට ගියා. අර අපේ බෝට්ටුව උස් පහත් උනේ ශක්තියනේ මතකනේ අපේ ක්‍රියාකාරකම. ජල පෘෂ්ඨය මත කඩදාසි ඔරුවක් තබා ඊට ටිකක් ඈතින් ජල පෘෂ්ඨයට ගල් කැට දමන විට කඩදාසි ඔරුවේ කවර චලිතයක් දැකිය හැකිද? තරංගයේ සමග ඉදිරියට යනවද? ඔරුව එක තැන ඉහළ පහළ යයි. පුතා ඔය දකින්නේ රූප සරහන මතකයි නේද පුතේ? තුන්වෙනි ප්‍රශ්නේ. ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය. මොකක්ද ඔයාට ඉන් පැහැදිලි වන්නේ? බලන්න. ඉන් පැහැදිලි වන්නේ මාධ්‍ය අංශු තරංගය සමග ගමන් කරන්නේ නැහැ. ඊට ලම්බක චලනයක් පෙන්වනවා. ජල පෘෂ්ඨයක සිදුවන දෑ පෙන්වීමට රූප සටහනක් අඳින්න. මේ රූප සටහන දැක්කද පුතේ? තරංගයේ දිශාව පෙන්වනවා එක ඊතලයකින්. අංශු චලනය පෙන්වනවා උස් පහත් වීම ශීර්ෂ හා නිම්න සහිතව ඔන්න ඔය වගේ සයිනාකාර සටහන මතකයි නේද පුතාට අපි පෙන්වුවේ? මොකක්ද අර උපකරණේ නම?
කැතෝඩ කිරණ දෝලනේක්ෂය. ඒකෙන් අපි දැක්කේ පුතේ ඔන්න ඔය සටහන. හොඳයි. එහෙමනම් අන්තිම ප්‍රශ්න දෙකක් බලමු. ජල පෘෂ්ඨයේ ඇතිවන තරංග කවර යාන්ත්‍රික තරංග ගණයට අයත් වේද? දැන් දන්නව නේද? තරංගයේ දිශාවට ලම්බකව චලනය වුණේ. තීර්යක් ඉහත කී තරංග වාතයේ ඇතිවන ධ්වනි තරංග වලින් කෙසේ වෙනස් වේද? අපෝ අපි දන්නවා දැන් ඒක. පුතාට මතකයිනේ. අපි කතා කළේ නේද පුතේ? තීර්යක් තරංගයක් නම් තරංගයේ දිශාවට ලම්බකවයි ගමන් කරේ. අංශු අන්වායාම තරංගයක් නම් බලන්න පිළිතුරු හරිද කියලා. ධ්වනි තරංගවල තරංගයේ දිශාවට සමාන්තරව මාධ්‍යයේ අංශු චලනය වේ. ජල තරංගවල තරංගයේ දිශාවට ලම්බකව මාධ්‍යයේ අංශු චලනය වේ. දැන් පැහැදිලිද මේ වෙනස? හොඳයි. එහෙමනම් අද 11 ශ්‍රේණියේ 4 වෙනි පාඩම තරංග සහ ඒවා යෙදීම් ඔබත් එක්ක මම කතා කළේ තරංගයක් යනු කුමක්ද? එහි ප්‍රධාන තරංග වර්ග දෙකක් ඇත. යාන්ත්‍රික විද්‍යුත් චුම්බක. යාන්ත්‍රික තරංග වලද නැවත ආකාර දෙකකි. තීර්යක් සහ අන්වායාම. පුතාට පුංචි ක්‍රියාකාරකම් කීපයක් මගින් සමීප කරන්නට මම උත්සාහ කරා. අපි දෙවන පාඩමේදී නැවතත් ඔබ මුණ ගැසෙනවා. එතෙක් පුතාලා හැමෝටම ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.